මේ මෙතන මයි ළඟ තියෙන මල්ටිමීටරයක්. මේක මල්ටිමීටරයක්. මේකෙන් විභවය මනින්න පුළුවන්. ඒත් එක්කම ප්‍රතිරෝධය මනින්න පුළුවන්. ඒ මනින්නේ කොහොමද කියලා අපි ක්ලාස් එක පටන් ගත්ත දවසක හිමීට කියලා දෙන්නම්. මේ තියෙන්නේ සලදඟර ගැලණු වලට පේනව නේද? හරි. මෙතන මේ දර්ශකයේ තියෙන්නේ. මේ දර්ශකේ උත්ක්‍රමණය වෙනවා එහෙට මෙහෙට. වෝල්ටේජ් විභව මනින්න පුළුවන්. මෙතනින් අපි මනින්න ඕන එක දෙනවා මේ. වෝල්ටීයතාවේ DC මනින්න පුළුවන්. ඊට පස්සේ ඒක දැන් DC වෝල්ටේජ් එක ධාරාව මනින්න පුළුවන්, ප්‍රතිරෝධය මනින්න පුළුවන්. ඒ විදිහට තියෙනවා මේකේ සෙටින්ස්. අය AC වෝල්ටේජ් එක මනින්නත් පුළුවන්. AC කියන්නේ ඕල්ටර්නේටිව් කරන්ට් ප්‍රත්‍යවර්ත ධාරාව. හරි. දැන් මේ සලදඟර ගැල්වනෝමීටරේ මේ කට්ට මේකට කියන දර්ශකය එහෙම නැත්නම් සූචකය කියලා ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ. සූචකය. ওই සූචකයේ උත්ක්‍රමණය භ්‍රමණ කෝණය ඒ අතර සූචකයේ උත්ක්‍රමණය ඒ තුලින් ගලන ධාරාවට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ සල දඟර ගැල්වනෝමීටරයක දර්ශකයේ උත්ක්‍රමණය ඒ තුලින් ගලන ධාරාවට අනුලෝමව සමානුපාතික වෙනවා. හරි? ඒ කියන්නේ තීටා සමානුපාතික වෙනවා i ට. හරි? තීටා සමානුපාතික වෙනවා i ට. හරි? සලදඟර ගැල්වනෝමීටරයක මෙතන මේ දර්ශකයක් තියෙන මේ දර්ශකය භ්‍රමණය වන කෝණය ඒකට අපි කියන උත්ක්‍රමණය කියලා. උත්ක්‍රමණය ගලන ධාරාවට අනුලෝමව සමානුපාතික වෙනවා. අපි දන්නවා V සමානයි IR. සලදඟර ගැල්වනෝමීටරයක් ගත්තොත් ඒකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නියතයි. ඒතර අභ්‍යන්තර ප්‍රතිරෝධය නියතයි නම් පුතේ V කියන එක සමානුපාතික වෙනවා I ට. V I ට සමානුපාතික වෙනවා කියලා කියන්නේ I θට සමානුපාතික වෙනවා කියන්නේ උත්ක්‍රමණ කෝණය වෝල්ටීයතාවයට සමානුපාතික වෙනවා. උත්ක්‍රමණ කෝණය වෝල්ටීයතාවයට සමානුපාතික වෙනවා. හරි? ඒ කියන්නේ ගැල්වනෝමීටර අග්‍ර අතර යොදා ඇති විභව අන්තරයට සමානුපාතික වෙනවා උත්ක්‍රමණ කෝණය. හරි? බලන්න නෝට් එක. සල දඟර ගැල්වනෝමීටරයක සූචකයේ උත්ක්‍රමණය ඒ තුලින් ගලන ධාරාවට සමානුපාතික වේ. ධාරාව දෙගුණයක් වෙනකොට උත්ක්‍රමණය දෙගුණයක් වෙනවා. ධාරාව තුන් ගුණයක් වෙනකොට උත්ක්‍රමණය තුන් ගුණයක් වෙනවා. මෙහි පරිමාණය මිලි ඇම්පියර් වලින් ක්‍රමාංකනය කළ විට එය මිලි ඇමීටරයක් ලෙස භාවිතා කළ හැක. මෙහි පරිමාණය මිලි ඇම්පියර් වලින් ක්‍රමාංකනය කළ විට මිලි ඇමීටරයක් ලෙස භාවිතා කළ හැක. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් තීටා සමානුපාතිකයි i කියලා. හරි? ඒතකොට තීටා සමානුපාතිකයි v කියලාත් උතන දීලා තියෙනවා. මම ඒක කීවා කොහොමද ගන්න කියලා. ගැල්වනෝමීටර අග්‍ර අතරට යොදා ඇති විභවාන්තරය vද ඒ තුලින් ගලන ධාරාව iද ගැල්වනෝමීටර දඟරේ ප්‍රතිරෝධය සිම්පල් r ද විට අපිට ගන්න පුළුවන් තීටා සමානුපාතිකයි p කියලා. හරි එහෙනම් උත්ක්‍රමණය වෝල්ටීයතාවයට අනුලෝමව සමානුපාතිකයි කියන්නේ පුතේ මෙන්න මේ ගැල්වනෝමීටරය අපිට භාවිතා කරන්න පුළුවන් වෝල්ට් මීටරයක් විදිහටත්. දැන් අපි බලන්නේ කොහොමද ගැල්වනෝමීටරයක් මේ විදිහට ඇමීටරයක් විදිහට හා වෝල්ට් මීටරයක් විදිහට වෙනස් කරන්න කියලා. ගැල්වනෝමීටරය අපිට වෙනස් කරන්න පුළුවන් ඇමීටරයක් වෝල්ට් මීටරයක්. ඇමීටරයක නම් ඇත්තටම පරාසය වෙනස් කරන්නේ. හරි? කොහොමද වෙනස් කරන්නේ? ඒත් එක්කම මේක කොහොමද ප්‍රතිරෝධය මනින්න පුළුවන් උපකරණයක්. ඒකට අපි කියන ඕම් මීටරයක් විදියට වෙනස් කරන්නේ කොහොමද කියලා අපි බලන්නේ. හරි? සලදඟර ගැල්වනෝමීටරයක පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාව මිලි ඇම්පියර් පරාසයේ පවතින නිසා විශාල ධාරා හෝ විශාල විභවාන්තර මගින් එය විනාශ විය හැක. විශාල ධාරා හෝ විශාල විභවාන්තර මගින් ඒක විනාශ වෙන්න පුළුවන් කියලා මෙයාලා කියනවා.
හරි බලන්නකෝ. ඔන්න දැන් අපිට ගැල්වනෝමීටරයක් දීලා තියෙනවා පුතේ. මේ ගැල්වනෝමීටරේ මනින්න පුළුවන් උපරිම ධාරාව මිලි ඇම්පියර 2යිලු. දැන් අපි මේ ගැල්වනෝමීටරය වෙනස් කරන්න ඕන මනින්න පුළුවන් උපරිම ධාරාව 2 ඇම්පියර් වන උපකරණයක් දක්වා. හරි. බලන්නකෝ. සලදඟර ගැල්වනෝමීටරය වෝල්ට් මීටරයක් ලෙස විකරණය කිරීම. මෙතන ඉස්සෙල්ලාම තියෙන වෝල්ට් මීටර. ඊළඟට තමයි 2 ඇම්පියර් කතාවට යන්නේ. අපි බලමු මෙතන මෙයාලා මොනවද කියන්නේ කියලා. සලදඟර ගැල්වනෝමීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 10ද පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාව මිලි ඇම්පියර් 2 ලෙසද ගනිමු. ඔන්න ගැල්වනෝමීටරයක් තියෙනවා මේ විදිහට. ගැල්වනෝමීටරයක පරිපථ සංකේතය එන්නේ පුතේ මෙන්න මෙහෙම. ඔය විදිහට. ඔය තියෙන ගැල්වනෝමීටරයක පරිපථ සංකේතය G පුර කැපිටල් G සිම්පල් G එම දාන්නේ. දැන් මෙයාලා කියනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 10යිලු මේ තුලින් ගලන පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාව මිලි ඇම්පියර් 2යිලු. ඔය විදිහට මිලි ඇම්පියර් 2ක පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාවක් මේකේ ගලනවලු. හරි. ඇඳ ගන්නකෝ ඕක. ඕක ඇඳ ගන්න. මෙතන හිස්තැනක් තියෙනවා හිස්තැනේ ඇඳ ගන්න. දැන් මෙතන මෙවිත මැනිය හැකි උපරිම විභවාන්තරය V කියලා දීලා තියෙනවා අපිට. V සමානයි IR නේ. 2 වැඩි කිරීම 10යි. මිලි ඕම් වලින් වැඩි වුණාම මිලි වෝල්ට්. ඔන්න උපරිම විභවාන්තරය නවා 20යි මිලි වෝල්ට් කියලා. ඔන්න ඔගේ මනින්න පුළුවන් උපරිම විභවාන්තරය 20යි මිලි වෝල්ට්. ලියා ගන්න එක. මේට මැනිය හැකි උපරිම විභවාන්තරය 20යි මිලි වෝල්ට්. හරි. දැන් බලන්න අපි මේක වෙනස් කරන්න ඕන මනින්න පුළුවන් උපරිම විභවාන්තරය 2 වෝල්ට් වෙන විදිහට. 2 වෝල්ට් වෙන විදිහට. බලන්න එතන දීලා තියෙනවා මෙය 2 වෝල්ට් දක්වා කියවිය හැකි වෝල්ට් මීටර ලෙස විකරණය කිරීමට අවශ්‍යයි සිතවූ. එනම් මොකද්ද වෙන්න ඕන? උපරිම විභවාන්තරය වෝල්ට් 2යි කියන්නේ මේ අග්‍ර අතරට වෝල්ට් 2ක් දෙනකොට මෙයා පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වන්න ඕන. අග්‍ර අතරට වෝල්ට් 2ක් දෙනකොට මෙයා පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වන්න ඕන. හරි. එහෙනම් දාන වෝල්ට් මීටරයක් වෝල්ට් මීටරයක් නෙමෙයි මේ ගැල්වනෝමීටරය අග්‍ර අතරට වෝල්ට් 2ක් දාපු ගමන් මොකද වෙන්නේ? ඔන්න මුදුමක් දානවා. කරගඳක් එනවා. වෝල්ට් මීටර ඉවරයි. ගැල්වනෝමීටර ඉවරයි. හේතුව මූට මනින්න පුළුවන් නැත්නම් දරා ගන්න පුළුවන් උපරිම විභවාන්තරය මිලි වෝල්ට් 20යි. දුන්න ගමන් වෝල්ට් 2ක් ඉවරයි. එයා අවසන් ගමන් යනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? මොකක් හරි වෙනස්කමක් කරන්න ඕන පුතේ. ගැල්වනෝමීටරය කියනවා මගේ අග්‍ර අතරට මිලි වෝල්ට් 20ක් දෙන්න. එතකොට මම පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්නම්. එච්චරයි. එයාගේ කන්ඩිෂන් එක ඒක. ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. අග්‍ර අතරට මිලි වෝල්ට් 20ක් දෙන්න ඕන. එහෙනම් අපි මෙහෙම දෙයක් කරනවා.
වෝල්ට් දෙකක් මනින්නත් ඕන. ඒ වෝල්ට් දෙක කෙලිම මුගේ අග්‍ර අතරට දෙන්න බෑ මූ පිච්චෙනවා. හරි? මූ පිච්චෙනවා. එහෙනම් කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. මෙන්න මේ විදිහට ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. වෝල්ට් දෙකක් යනවා ඒ හරහා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. මිලි ඇම්පියර් දෙකක් යනවා. පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්න නම් මෙතෙන්ද දෙන්න ඕන මිලි වෝල්ට් 20යි. ඒ කියන්නේ මිලි ඇම්පියර් දෙකක ධාරාවක් ගැලුවොත් තමයි පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්නේ. හැබැයි අපි මනින්න ඕන වෝල්ට් දෙකක්. වෝල්ට් දෙකක් කියන්නේ මිලි වෝල්ට් 2000ක්. එහෙනම් මෙන්න මෙතෙන්ද දෙනවා මිලි වෝල්ට් 2000 වෝල්ට් දෙක. ওই විදිහට. ගැල්වනෝමීටරය හරහා මිලි වෝල්ට් 20ම තමයි. තව කීයක් ඉතුරුද? 1880ක් ඉතිරි. 1980ක්. 980යි මිලි වෝල්ට් ඉතිරි. ඒක මෙන්න මේ ප්‍රතිරෝධයට එන විදිහට හදනවා. ඔන්න පරිපතේ වෙනස් කරා. කෙලින්ම මෙයාට දෙන්න බෑ මෙයා පිච්චෙනවා ප්‍රතිරෝධයක් හරහා දුන්නා. ඒකට දැන් මෙතෙන්ට වෝල්ට් දෙකක් දෙනකොට අන්න මෙයා පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වනවා. එළියට පේන්න තියන්න මෙන්න මේ මූණත විතරයි. මේවා ආවරණය කරන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. කියවිය හැකි උපරිමගේ වෝල්ට් දෙකක් වන වෝල්ට් මීටරයක් නිර්මාණය වෙලා. හැබැයි ඇතුලේ තියෙන දේ අපි තමා දන්නේ. මේ කෙලින්ම වෝල්ට් දෙක මනින්නේ මෙයා නෙවෙයි. අනිත් ඔක්කොම ආවරණය කරපුවම මෙයා විතරක් එළියට පෙන්නනකොට අපිට පේන්නේ මෙයා වෝල්ට් දෙකම මනිනවා වගේ. ඇත්තට මේක නෙවෙයි. මෙයා මනින්නේ මිලි වෝල්ට් 20යි. හැබැයි නිවැරදිව පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්නනවා. එහෙනම් ගලන ධාරාව හරි මෙතන 2000න් 20ක් මෙයා ගත්තම 1980ක් මෙතෙන්ට සෙට් වෙනවා. හරි එහෙනම් මතක තියාගන්න ගැල්වනෝමීටරයක් වෝල්ට් මීටරයක් ලෙස ගැල්වනෝමීටරයක් වෝල්ට් මීටරයක් ලෙස විකරණය කරනවා වෙනස් කරනවා නම් ඒකට අපි කියනවා විකරණය කරනවා කියලා. විකරණය කරනවා නම් ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධය සම්බන්ධ කරන්න ඕන. හරි? බලන්න මේ සඳහා ගැල්වනෝමීටර ශ්‍රේණිගතව විශාල ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ යුතුය. ඇඳ ගන්න නැවත වතාවක් මේ පරිපතේ. ඇඳ ගන්න ওই පරිපතේ. පරිමාණය බිඳුවේ සිට 2 වෝල්ට් දක්වා ඒකාකාරීව ක්‍රමාංකනය කරගන්න පුළුවන් ওই විදිහට. හරිනේ. දැන් අපිට පුළුවන් පරාසයන් කිහිපයක් තියෙන වෝල්ට් මීටරයක් නිර්මාණය කරගන්න. පරාසයන් කිහිපයක් තියෙන වෝල්ට් මීටරයක් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් ගැල්වනෝමීටර ඔය ගැල්වනෝමීටරෙම තියනවා කියලා හිතන්න. මේ විදිහට. අපිට ඕන පරාසයන් කිහිපයක් තියෙන වෝල්ට් මීටරයක් නිර්මාණය කරගන්න. ඒකට මම කරන්නේ මෙන්න මේ විදිහට. දැන් එතන කියනවා බලන්න
ඉහත ගැල්ලනෝමීටරය භාවිතයෙන් උපරිම කියවීම 2 4 20 80 ලෙස විභවාන්තරය මැනිය හැකි බහුපරාස වෝල්ට් මීටරයක්. ඒ කියන්නේ පරාස ගොඩක් තියෙන හින්දා මේක අපි හඳුන්වනවා බහුපරාස වෝල්ට් මීටරයක් මල්ටි රේන්ජ් වෝල්ට් මීටර් එකක් කියලා. හරි. එහෙනම් අපිට පුළුවන් එතන එහා පැත්තේ දිර තියෙනව නේද? එක පැත්තක මෙන්න මේ විදිහට එහා පිටුවට යන්න එපා. එහා පිටුවට යන්න එපා. ඒකේ තව පරිපතයක් අඳින්න තියෙනවා. මෙන්න මේ විදිහට. මෙතෙන්ට සෙට් කරොත් වෝල්ට් දෙකක පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්නනවා කියලා හිතමු. මෙතෙන්ට සෙට් කරොත් වෝල්ට් 4ක පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්නනවා. මෙතෙන්ට සෙට් කරොත් වෝල්ට් 20ක පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් මෙතෙන්ට සෙට් කරොත් වෝල්ට් 80ක පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්ද මෙන්න මේ විදිහේ ස්විච් එකක් සම්බන්ධ කරන්න. මෙහෙම සර්පණ ස්පර්ශකයක් කියලා හිතන්න මෙහෙම. මෙතන තමයි P අග්‍රය තියෙන. P අග්‍රය බාහිර පරිපථයට සම්බන්ධ වෙනවා. Q අග්‍රය මෙතන. මෙතන අපි අර කලින් කිව්ව පූර්ණ පරිමාණ උත්ක්‍රමණයේදී 2 මිලි ඇම්පියර් ගලන ගැල්වනෝමීටරය R10යි ඕම් වන. ඔන්න ඔය විදිහට. ඔය තියෙන ඉඩේ ඒ පිටුව මෙහා පිටුවට පනින්න එපා. තියෙන ඉඩේ එක පැත්තක මේ ගැඳ ගන්න අනිත් පැත්තේ අපිට ගණනය කිරීමක් කරන්න තියෙනවා. හරි? එතකොට චුට්ටක් අහගන්නකෝ. මෙහෙන් එන ධාරාව මෙතෙන්ට සම්බන්ධ වෙලා තිබ්බොත් මේ හරහා යනවා. මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්. මෙතෙන්ට පුළුවන්. මෙතෙන්ට පුළුවන්. හරි. ඉස්සෙල්ලා ඇඳ ගන්නකෝ මම විස්තර කරන්නම්කෝ. PQ වක්‍ර ඔය විදිහට තියෙනවා. හරි දැන් බලන්නකෝ. අපි මෙතෙන්ට සම්බන්ධ කරමු. මෙතෙන්ට සම්බන්ධ කරොත් පරිපථයේ අනිත් කෙළවර තියෙන මෙහි. මේ වගේ ඉතින් ධාරාව යන්න විදියක් නැහැ. මොකද මෙතනින් එහාට පරිපථයක් නැහැ. මෙතනින් එන ධාරාව ගැල්වනෝමීටරය හරහා මේ විදිහට යනවා. හරි. ඔන්න බලන්න එහෙනම් කලින් ගණනය කර එකම තමයි. 2 වෝල්ට් අනුරූපව මෙන්න මෙතන තිබ්බොත් එහෙම V අග්‍ර අතර විභවාන්තරය දෙකක් වෙන්න ඕන. මෙන්න මේ අතර විභවාන්තරය දෙකක් මනින අවස්ථාවේ දෙකක්. ඒ කියන්නේ මේ PQ අතරට වෝල්ට් දෙකක් යොදනවා. වෝල්ට් දෙකක් යොදනකොට පූර්ණ පරිමාණ උත්ක්‍රමණය. හරි. එහෙනම් මෙහෙන් තමයි ධාරාව යන්නේ මෙහෙම. මේක මම R1 කියලා ගන්නවා. මේක R2 කියලා ගන්නවා. මේක R3 කියලා ගන්නවා. මේක R4 කියලා ගන්නවා. ඔය විදිහට. හරි. ඒතර මේ හරහා යනවා මේ ඔය විදිහට යනවා. එහෙනම් දෙක සමානයි I වතාවක් 2 මිලි ඇම්පියර් වතාවක්. හරි. R1 ධන 10. අර කලින් එකේ අපි ප්‍රතිරෝධය ලකුණු කරගත්තේ නෑ නේද ඔය වගේ. කලින් බලන්නකෝ. මේ සඳහා ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව විශාල ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ යුතුය කියන එකේ හරි ඒකේ මෙහෙමනේ ඒකට අපි පොඩ්ඩක් යන් ඒක අපිට මඟ හැරුණා. මෙන්න මේ විදිහට නේද තිබ්බේ. පොඩ්ඩක් යන්නකෝ එතෙන්ද. එතන මඟ හැරුණා. මට ඒක අමතක වුණා ඔයාලට දෙන්න. මෙතන R කියලා තියෙනවා. මෙතනින් 2 මිලි ඇම්පියර් යනවා. අග්‍රතර විභවාන්තරය 2 වෝල්ට් කියලා තිබ්බේ. එතෙන් යන්න ඊට පස්සේ අපි මෙතෙන් දෙමු ආයේ. එතන මෙන්න මේ විදිහට ගන්න අග්‍රතර විභවාන්තරය 2යි. දෙක සමාන වෙනවා ගලන ධාරාව I වතාවක් 2 වැඩි කිරීම 10 ඍණ 3 වතාවක්. හරි. මෙතන ප්‍රතිරෝධය 10යිනේ. R ධන 10 V සමානයි IR. V සමානයි I වතාවක් මුළු ප්‍රතිරෝධය. ප්‍රතිරෝධ දෙක එකතු. මෙතනින් එනවා 990ක් කියලා. ඒක ලියා ගන්න එතන. අර
පිටුවේ කලින් පිටුවේ අපි කිව්වේ මේ සඳහා ගැල්වනෝමීටර් ශ්‍රේණිගතව විශාල ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න ඕන කියලා. එතන ওই විදිහට. ලියාගන්න ඒක. ඊට පස්සේ අපි මෙතෙන් දෙමු. හරිද ඒක? දැන් මෙතෙන් දෙන්න ආයේ. මෙතනත් ඒතකොට R එක එන්නේ ඒ වගේම තමයි. ඒක කලින් ගණනය කරපු වගේමනේ. හරි දැන් අපි ආයෙ එනවා බහුපරාස වෝල්ට් මීටරයට. මේක අපි කලින් ලියා ගන්න බැරි වුණ එක ලිව්වේ. ඊළඟට අපි ආයෙ එනවා බහුපරාස වෝල්ට් මීටරයට. හරි. ඒකත් ලියා ගන්න දැන්. වෝල්ට් දෙකට අනුරූපව 990 ඒක කලින් අපි ගණනය කරා. හරි නේද ඒක? ඊළඟට මෙතන එන්න වෝල්ට් 4ට අනුරූපව මේ මෙතන දැම්මම වෝල්ට් 4යි. එහෙනම් වෝල්ට් 4යි. මෙතෙන්ට දැම්මම බලන්න මේ ස්පර්ශකේ මෙතෙන්ට සම්බන්ධ කරනවා. එතකොට මෙතනින් ධාරාව යන්නේ නැහැ. මොකද පරිපතයක් නැහැ ධාරාව ගලන්න. මෙතනින් එහාට යන්නේ නැහැ. මෙතනින් එහාට යන්නේ නැහැ. එහෙනම් මෙතෙන්ට සම්බන්ධ කරමුම මේ හරහා තමයි ධාරාව යන්නේ. අග්‍රතර විභවාන්තරයේ වෝල්ට් 4ක් සම්බන්ධ කරනවා. 4 සමානයි. ගලන ධාරාව මිලි ඇම්පියර් 2යි. 2 වැඩි කිරීම 10 ඍණ 3 වතාවක්. මෙතන R 2යි අතන 10යි. R 2 ධන 10යි. ඔතනින් R 2 යගේ ගන්න 2000යි 1990යි ඕම්. හරි ඔය විදිහටම 20යි වෝල්ට අනුරූපව R3 යගේ හොයන්න 80යි වෝල්ට අනුරූපව R4 යගේ හොයන්න. හරි නේද? පළවෙනි අවස්ථාව ඒ විදිහට 20යි වෝල්ට් යොදන්න නම් 9990යි පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 20යි වෝල්ට් එනකොට 9990ක් තියෙන්න ඕන. එහෙම නැත්නම් 39990ක් තියෙන්න ඕන මෙතේ. හරි. ඊළඟ අවස්ථාව අපිට පුළුවන් ප්‍රතිරෝධ මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න. මේ විදිහට මෙතෙන්ට ප්‍රතිරෝධයක් දානවා මෙන්න මේ විදිහට ශ්‍රේණිගතව ওই විදිහට සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රතිරෝධ. ශ්‍රේණිගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මම මේක R1 dash කියලා ගන්නවා මේක R2 dash මේක R3 dash මේක R4 dash ඔය විදිහට. හරි?
අපි මෙතනින් මේ අග්‍රාතරට තමයි වෝල්ට් 2 4 20 80 සම්බන්ධ කරන්නේ. යඳ ගන්න ඊළඟ අවස්ථාව. එහා පිටුවේ. එහා පැත්තේ ඉඳ තියෙනවනේ. යඳ ගන්න. හරි නේද? දැන් මෙතෙන්ට සම්බන්ධ කරොත් පූර්ණ පරිමාණ උත්ක්‍රමණය වෝල්ට් 2යි. මෙතෙන්ට සම්බන්ධ කරොත් වෝල්ට් 4යි. මෙතෙන්ට සම්බන්ධ කරොත් වෝල්ට් 8යි නේ 20යි නේ 20යි. මෙතෙන්ට සම්බන්ධ කරොත් වෝල්ට් 80යි. ඔය විදිහට. හරි. එතකොට පුතේ ඔන්න බලන්න දැන් මෙතෙන්ට මේ ස්පර්ශකයේ සම්බන්ධ කරාම ධාරාව මේ විදිහට එනවා. ඇවිල්ලා දැන් මේ වගේ යන්නේ නැහැ. යන්න හේතුවක් නැහැ. මොකද මේ ප්‍රතිරෝධ තිබ්බට පරිපතයක් නැහැ එතනින් එහාට. ඒවා ධාරා නොගලන ප්‍රතිරෝධ. පරිපතේ තියෙන අර පැත්තේ. මේ මෙහෙම යනවා. ওই විදිහට. මෙතනින් පටන් ගන්න මෙහෙට යනවා. මෙහෙන් ගියාට යන්න පරිපතයක් නැහැ. මෙතනින් එහාට කොහොමද පරිපතේ තියෙනවා. ඉතින් අපි වෝල්ට් දෙකක් යොදන්නේ මේ අග්‍රාතරටනේ. මෙහෙන් එතනින් එහාට පරිපත. හරි. එහෙනම් මෙතෙන් අපි දැම්මොත් එහෙම වෝල්ට් දෙකට අනුරූපව V I කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි R ධන R R1 ඩෑෂ් ධන 10. මේ විදිහට අපි කලින් ගණනය කරා R1 ඩෑෂ් එනවා 990යි ඕම් 990. ඔය විදිහට. හරි. හරි. ඊළඟට ඒක හරි. අහගෙන ඉන්නකෝ. ඒක පුළුවන්නේ. අහගෙන ඉන්න. දැන් 4යි වෝල්ට්. වනින්න ඕන උපරිම විභවාන්තරය 4යි වෝල්ට්. මෙතෙන්ට සම්බන්ධ කරනවා. V 4 සමාන වෙනවා I 2 වැඩි කිරීම 10 ඍණ 3 වතාවක් මොනවද මෙතෙන්ට සම්බන්ධ කරාම මොන ප්‍රතිරෝධ හරහාද යන්නේ මේ මෙතෙන්ට සම්බන්ධ කරාම මේ දෙන්න හරහා යන්නේ නැහැ මෙහෙට යනවා මෙන්න මෙයා හරහා යනවා R2 ඩෑෂ් හරහා යනවා R1 ඩෑෂ් හරහා යනවා මෙයා හරහා යනවා ඒ කියන්නේ R2 ඩෑෂ් R1 ඩෑෂ් ධන 10යි අතන මෙතනින් අපිට ගන්න පුළුවන් 2 වැඩි කිරීම 10 3යි R2 ඩෑෂ් මුන් දෙන්නගේ එකතුව 990යි 10යි ඒ කලින් හොයලා තියෙන 1000යි 10 3යි මෙතනින් එනවා R2 ඩෑෂ් කියන්නේ 1 කිලෝ ඕම් නැත්නම් 1000යි ඕම් කියන ඔය විදිහට 1000යි ඕම් කියලා එනවා. හරි ඔය වගේ R3 ඩෑෂ් R4 ඩෑෂ් හොයන්න. R3 ඩෑෂ් R4 ඩෑෂ් හොයන්න ඉක්මනට.
හරි නේද? කොහොමද එන්නේ? 20යි වෝල්ට් අනුරූපව 20යි වෝල්ට් අනුරූපව V අග්‍රතර විභවාන්තරය 20යි දෙක වැඩි කිරීම 10 ඍණ 3යි V සමානයි IR R1 ඩෑෂ් R2 ඩෑෂ් ඒ දෙන්නගේ මගේ දන්නවා R3 ඩෑෂ් අපි දන්නේ නැහැ. මෙතනින් එනවා 10000ක් 8000ක් එන්න ඕන අන්තිමේදී උත්තරේ 8යි 10000යි මුන් දෙන්නගේ එකතු 2000යි නේ. ඒවා ගොම් පාටනේ මුන් දෙන්නගේ එකතු 2000යි. මෙතනින් එනවා 10යි කිලෝ. ඔය විදිහට 80යි වෝල්ට් වලට දාන්න R4 ඩෑෂ් එයි R3 ඩෑෂ් එන්නේ 10000යි 8යිනේ 8යි කිලෝ ඊට පස්සේ 8යි මෙතන එනවා 30යි කිලෝ R4 ඩෑෂ්ට 30යි කිලෝ හරි ඊළඟ අවස්ථාවේ පුතේ අපි මේක ඇමීටරයක් විදියට ඒ කියන්නේ පරාසය වෙනස් කරන්න හදන ඇමීටරය. දැන් මෙයාගේ මනින්න පුළුවන් උපරිම ධාරාව මිලි ඇම්පියර් 2යිනේ. මිලි ඇම්පියර් 2ක ධාරාව. මම ඒක සිම්පල් I කියලා ගන්නවා. දැන් මම මේකේ පරාසය වෙනස් කරනවා පුතේ. ඒ පරාසය වෙනස් කරන්නේ මනින්න පුළුවන් උපරිම ධාරාව 2 ඇම්පියර් වෙන විදිහට. හරි. එතකොට කෙලින්ම 2 ඇම්පියර් දුන්නොත් ගැල්වනෝමීටරේ අවසන් ගමන් යනවා. කරගඳක් එනවා දුමක් දායි අවසන් ගමන් යනවා. 2 ඇම්පියර් බාහිර පරිපතෙන් 2 ඇම්පියර් ගන්නවා. ඒක හරි. හැබැයි ගැල්වනෝමීටරේ කියනවා පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්නම් එවපන් 2 මිලි ඇම්පියර්. මිලි ඇම්පියර් එවපන්. ඊට වැඩිය නම් එවන්න එපා. ඒ ආවොත් එම ඌ ඉවරයි. හරි. ඌ ඉවරයි කියන්නේ එහෙම ආවොත් ගැල්වනෝමීටරේ පිච්චෙනවා. එහෙනම් මෙතනදී කරන්නේ මෙන්න මේ විදිහට සමාන්තරගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. මේ විදිහට. සමාන්තරගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. හරි. සමාන්තරගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා මේ විදිහට. මේක R. හරි. හරිද? එතකොට පුතේ ගැල්වනෝමීටර පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්න ඕන 2 ඇම්පියර් එනකොට. හැබැයි ගැල්වනෝමීටරය තුලින් යන්න ඕන 2 මිලි ඇම්පියර්. ඊට වැඩිය යන්න බෑ. ගැල්වනෝමීටර ඒකනේ කියන්නේ. එවපන් 2 මිලි ඇම්පියර් ඊට වැඩිය යවන්න බෑ. එහෙම වුණොත් මම පිච්චෙයි. හරි. එහෙනම් මෙතනින් එනවා 2000යි මිලි ඇම්පියර්. 2 ඇම්පියර් කියන 2000යි මිලි ඇම්පියර් වලින් දෙකක් මෙතනින් යනවා. අනේ මෙතනින් යනවා ඉතිරි 1998යි මිලි ඇම්පියර් ධාරාව. ඔය විදිහට. එතකොට බාහිරින් 2 මිලි ඇම්පියර් පෙන්වනවා. මේක ආවරණය කරලා එළියට පෙන්වන්නේ ගැල්වනෝමීටරේ විතරයි. බාහිරින් 2 මිලි ඇම්පියර් එනකොට මේ තුලින් 2 මිලි ඇම්පියර් යන විදිහට බාහිරින් 2000 මිලි ඇම්පියර් එනකොට මේ තුලින් 2 මිලි ඇම්පියර් යන විදිහට ප්‍රතිරෝධයක් මෙතෙන්ට සෙට් කරන්න. අනිවාර්යෙන් ඉතා අඩු ප්‍රතිරෝධයක් සෙට් කරන්න ඕන. මොකද මේ ධාරාව වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා සමාන්තරගතව තියෙද්දි. ඉතා අඩු ප්‍රතිරෝධයක් මෙතෙන්ට සෙට් කරනවා. ඒ සෙට් කරන ප්‍රතිරෝධය අපි අගය අපි හොයමු. එහෙනම් මෙතනින් 2 මිලි ඇම්පියර් එනවා. 2000 මිලි ඇම්පියර් එනවා. 2 මිලි ඇම්පියර් ගැල්වනෝමීටරය හරහා. ඉතුරු 1998ම යනවා මේ R ප්‍රතිරෝධය හරහා. බලන්න ඔතන තියෙනවා. සලදංගර ගැල්වනෝමීටරය ඇමීටරය ලෙස විකරණය කිරීම. සලදංගර ගැල්වනෝමීටරය ඇමීටරය ලෙස විකරණය කිරීම. ඉහත ගැල්වනෝමීටරය මැනිය හැකි උපරිම ධාරාව මිලි ඇම්පියර් 2කි. මෙය මැනිය හැකි උපරිම ධාරාව 2 ඇම්පියර් වන ඇමීටරයක් ලෙස විකරණය කිරීමට අවශ්‍යයි සිතමු.
මේ සඳහා ගැල්වනෝමීටරය සමාන්තරගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ යුතුය. මෙහිදී ගැල්වනෝමීටරය තුළින් ගලන ධාරාව මිලි ඇම්පියර් 2කට සීමා කළ යුතු අතර 1998 මිලි ඇම්පියර් ප්‍රතිරෝධය තුළින් ගමන් කළ යුතුය. හරි. අඳගන්න මේ ප්‍රධාන ධාරාව අපි කැපිටල් I කියලා ගමු. මේක එතකොට මොකද්ද? I ඍණ සිම්පල් I සමානයි. ඔය විදිහට එනවා. I ඍණ I සමානයි කියලා දාමු. ඔහොම. හරි නේද? ඒක ඇඳගත්තානේ. අපි R ළඟ හොයමු පුතේ. හරි. කොහොමද R ළඟ හොයන්නේ? මෙන්න මෙතෙන්ද දාන්න. දැන් V සමානයි IR. දෙන්නගෙම එකම විභවයක්නේ. එහෙනම් V සමානයි IR 1998 වතාවක් R. මෙතනින් එනවා 2 වැඩි කිරීම 10ක්. දැන් මේක ඉතින් 1998 බෙදන්න යන්නේ. ඕක බෙදපන් 2000න්. 20 බෙදීම ආසන්න වශයෙන් එනවා. ආසන්න වශයෙන් එනවා. ඔය විදිහට. 10 ඍණ 2 ඕම් කියලා 0.01 ඕම්. ඉතා කුඩා ප්‍රතිරෝධයක් යොදන්න. පරිස්සමෙන් යොදන්න ඕන කියලා වුණොත් ඉවරයි ආයේ. පොඩි ධාරාවක් එහෙම වුණත් ඉවරයි ඈ. මෙතන 2.1ක් ගියත් මෙයා ඉවරයි. සමහර වෙලාවට ඉවර වෙන්න පුළුවන්. හරි? ලියා ගන්න ඕක එතන. හරි. එතකොට අපි සංකේත වලින් මේක දැම්මොත් දැන් ඔන්න පරිමාණය ඒකාකාරීද නැද්ද?
රේඛීයද නැද්ද? රේඛීයද කියන්නේ හරියට සමාන කොටස් වලට බෙදන්න පුළුවන්ද? සමානුපාතික වෙනවද කියන එක අපි බලන්න ඕන. පරිමාණය රේඛීයද නැද්ද කියලා. හරි. බලන්න එතන කියනවා මෙහිදී ලැබෙන්නේ රේඛීය පරිමාණයක්ලු. අපි පොඩ්ඩක් බලමු ඒක රේඛීය පරිමාණයක් ලැබෙනවද නැද්ද කියලා. අපි පොඩ්ඩක් බලමු මෙතන රේඛීය පරිමාණයක් ලැබෙනවද නැද්ද කියලා. දැන් මේ අග්‍රතර විභවාන්තරයේ සිම්පල් i වතාවක් r කැපිටල් i ඍණ සිම්පල් i වතාවක් r ඔය විදිහට එනවා. ලියා ගන්නකෝ. මෙහිදී ලැබෙන්නේ රේඛීය පරිමාණයක් කියලා තියෙනවා. එතන ලියා ගන්න ඕක. ඔය විදිහට. හරි. මෙතනින් සිම්පල් i යුක්ත කරොත් එහෙම දැන් සිම්පල් i තමයි අපිට ඕන රේඛීය පරිමාණයක් ලැබෙනවද නැද්ද කියලා හොයන්න. සිම්පල් i යුක්ත කරොත් එහෙම ir බෙදීම කැපිටල් i නෑ සිම්පල් r දන්න කැපිටල් r ඔහොමනේ එන්නේ. ඔන්න ඔය විදිහට. ඔය විදිහට එන්නේ. අපි දන්නවා යම් අවස්ථාවක් ගත්තම මේ දෙන්නම නියතයි. r හා r නියත බැවින් කැපිටල් r හා සිම්පල් r නියත බැවින් අහගෙන ඉන්න නියත බැවින් යම් අවස්ථාවක් ගත්තම මේ දෙන්නම නියතයි. හරි ලියා ගන්නකො දෙන්න එනකම්. හරිනේ. එහෙනම් r හා r නියත බැවින් මොකද වෙන්නේ? සිම්පල් i සමානුපාතික වෙනවා කැපිටල් i. මේ ඔක්කොම නියතයි. දැන් අපි කොහොමද දන්නවා සිම්පල් i ගැලනෝමීටරය තුලින් ගලන ධාරාවට උත්ක්‍රමණය සමානුපාතිකයි කියලා. ඒ කියන්නේ අපි දන්නවා θ සමානුපාතිකයි සිම්පල් i කියලා. නේ? θ සමානුපාතිකයි i බැවින්. θ සමානුපාතිකයි i බැවින් θ ඊට සමානුපාතික වෙනවා. අපිට මෙහෙම ගන්න පුළුවන්. θ සමානුපාතිකයි i සමානුපාතිකයි i. අපිට මොකද්ද ගන්න පුළුවන්? θ සමානුපාතිකයි කැපිටල් i වේ. ඉතින් හරිනේ. බාහිරින් ගලන ධාරාවට සමානුපාතික වෙන උත්ක්‍රමණය. එහෙනම් මේ විදිහට අපිට මේක ක්‍රමාංකනය කරන්න පුළුවන් 0.2 ඇම්පියර් මෙතන 1 ඇම්පියර් මෙතන 1.5 ඇම්පියර් මෙතන 0.5 ඇම්පියර් ඔය විදිහට. හරි. තියාගන්න. ඔන්න ඇමීටර ලෙස විකරණය කරා. ඊළඟ අවස්ථාව අපි දැන් ගැල්වනෝමීටරයක් ඕම් මීටරයක් ලෙස විකරණය කරනවා. මේ සඳහා අපි විචල්්‍ය ප්‍රතිරෝධයක් සමග සරල ධාරා ප්‍රභවයක් සම්බන්ධ කරනවා. මනින්න ඕන ප්‍රතිරෝධය මෙන්න මේ AB අග්‍ර අතර තමා තියන්නේ. අග්‍ර අතරට තමා සම්බන්ධ කරන්න අපි මනින්න ඕන ප්‍රතිරෝධය මනින්න පුළුවන් උපකරණයක් විදිහට හදාන්න. ප්‍රතිරෝධය මනින එකකේ ඕම් නේ. ඒ හින්දා මේක අපි හඳුනන ඕම්
මීටරයක් කියලා. හරි ඕම් මීටරයක් ලෙස විකරණය කිරීම කියලා තියෙනවා. බලන්න ගැල්ලනෝමීටරයක ප්‍රතිරෝධය මැනීම සඳහා යොදා ගන්නා විට ඕම් මීටරය ලෙස හැඳින්වේ. මේ සඳහා පහත පියවර අනුගමනය කරනු ලැබේ. මෙතන තියෙන පුතේ විචල්්‍ය ප්‍රතිරෝධයක්. හරි මේක ඇඳ ගන්න පරිමාණයත් මෙන්න මේ විදිහට තියෙන. පරිමාණය මේ විදිහට තියෙනවා. කලින් පරිමාණය ওই විදිහට අගයන් කීපයක් කොහොම දාලා තියෙමු. ওই විදිහට. හරි ඇඳ ගන්නකෝ. ඇඳ ගන්නකෝ. හරිනේ. ඉස්සල්ලාම කරන්න පුතේ AB අග්‍ර විවෘතව තියෙනවා. එකට සම්බන්ධ කරන්නේ නැහැ. එකට සම්බන්ධ කරන්නේ නැත්නම් පරිපතේ ධාරාවක් ගලන්න විදිහක් නැහැනේ. AB අග්‍ර විවෘතව තියෙනවා. එකට සම්බන්ධ කරන්නේ නැහැ. ධාරාවක් ගලන්නෙම නැහැ. ප්‍රතිරෝධය අනන්තය. එහෙනම් ධාරාවක් ගලන්න විදිහක් නැහැ. මෙයාගේ උත්ක්‍රමණය ශූන්‍ය වෙනවා. ප්‍රතිරෝධය අනන්තය වෙනවා. උතන අනන්තය ලකුණු කරනවා. මේකේ අර කලින් වගේම පරිමාණයක් අපි අලබනවා උඩින්. ඒකේ ප්‍රතිරෝධය ලකුණු කලින් එකෙත් එහෙම කරේ. කලින් දෙකේම එහෙම කරේ. හරි. ඔන්න බලන්න එහෙනම් පළවෙනි අවස්ථාව A හා B අග්‍ර විවෘතව තබන්න. එවිට A හා B අතර ප්‍රතිරෝධය අනන්තයකි. ගැල්වනෝමීටරය තුලින් ධාරාවක් නොගලයි. සූචකය උත්ක්‍රමණය නොවේ. එහි අදාළ පිහිටුම අනන්තය ලෙස ලකුණු කරන්න. ඔයාලත් මෙන්න මෙතන අනන්තය ලකුණු කරන්න. ඊළඟට දෙවෙනි අවස්ථාව. දැන් AB අග්‍ර ලුහුවත් කරනවා කියන මෙහෙම එකට සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් ප්‍රතිරෝධය ඉතා අඩු ඝනකම් කම්බයකින් සම්බන්ධ කරන්න පුළුවන්. ඝනකම වුණාම හරස්කඩ වර්ග බලය වැඩි ප්‍රතිරෝධය අඩුයි. ඊට වඩා හොඳයි මේ දෙක එකට සම්බන්ධ කරාම. හැබැයි සම්බන්ධ කරනකොට පරිස්සම් වෙන්න ඕන මේ හරහා මිලි ඇම්පියර් 2කට වඩා වැඩි ධාරාවක් ගලන්න දෙන්න එපා. මිලි ඇම්පියර් 2 කිව්වේ අපි ගන්න ගැල්වනෝමීටරේ මොනින්න පුළුවන් උපරිම ධාරාව මිලි ඇම්පියර් 2ක් නිසා. හරි? අපි ගන්න ගැල්වනෝමීටරේ මනින්න පුළුවන් උපරිම ධාරාව මිලි ඇම්පියර් 2ක් නිසා එහෙම කිව්වේ. හරි? අපි ගන්න ගැල්වනෝමීටරේ උපරිම ධාරාව මිලි ඇම්පියර් 2ක් නිසා ඒ විදිහට කිව්වේ. ඒ විදිහට මෙන්න මෙහෙමයි මුන් දෙන්න එකට සම්බන්ධ කරනවා. මේකේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය නිකන් මෙයා වෙනස් කරනවා. හරි? මොකද මෙතන ශූන්‍ය වුණා කියලා මෙතන පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වන්න එහෙම ඉතින් මේ ප්‍රතිරෝධයයි උත්ක්‍රමණයයි අතර එහෙම සමානුපාතික අවස්ථාවක් මෙතනදී එන්නේ නැහැ.
ඒකට හේතුව පරිපතේ තව තියෙනවා. මෙතන ප්‍රතිරෝධයක් තියෙන්න පුළුවන්. මෙතන ප්‍රතිරෝධයක් තියෙන්න පුළුවන්. ඉතිරි ප්‍රතිරෝධ මතත් මෙයාගේ උත්ක්‍රමණය රඳා පවතිනවා. ඒ නිසා ගැල්වනෝමීටර උත්ක්‍රමණය AB අතර ප්‍රතිරෝධයට අනුලෝමව සමානුපාතික වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන එන්නේ රේඛීය පරිමාණයක් නෙවෙයි. හරි. එහෙනම් මේ දෙන්න එකට සම්බන්ධ කරලා මෙයාගේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් එනකන් මේ අගේ වෙනස් කරනවා. හරි. ඔන්න බිඳුවයි. පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් එනකොට ප්‍රතිරෝධයේ බිඳුවයි. ඊට පස්සේ මෙතෙන්ට සම්බන්ධ කරනවා ඕම් 100ක්. නිකන් හිතන්න එහෙම ඕම් 100ක් සම්බන්ධ කරනවා. කට්ට ගිහිලා යම් තැනක නවතිනවා. ලකුණු කරනවා. ඕම් 1000ක් ලකුණු කරනවා. ඕම් 1000ක් සම්බන්ධ කරනවා. දර්ශකය ගිහිලා නවතිනවා. එතන ඕම් 1000යි කියලා ලකුණු කරනවා. ඕම් කිලෝ ඕම් 5ක් සම්බන්ධ කරනවා. දර්ශකය ගිහිලා යම් තැනක නවතිනවා. එතන Z කියලා ලකුණු කරනවා. අන්න ඔය වගේ. හරි. හැබැයි ඉතින් ප්‍රතිරෝධය අඩු වෙන්න තමයි ධාරාව වැඩි වෙන්නේ. ඒතර 5යි කිලෝ ඕම් මේ පැත්තට ඇවිල්ලා 100යි ඕම් වගේ මේ වගේ අගයක් වෙන්න ඕන. හරි. කොහොම හරි කමන්නේ. දන්න ප්‍රතිරෝධ කිහිපයක් සඳහා කට්ට ගිහිල්ලා නවතින තැන මෙන්න මෙතන ලකුණු කරනවා. හරි. බලන්න. අගය දන්නා 10 20 50 ආදී ලෙස අගය වෙනස් කරමින් A හා B අතර ප්‍රතිරෝධ සම්බන්ධ කරලා පරිමාණය ක්‍රමාංකණය කරන්නලු. හරි. එහෙනම් පරිපතේ ගලන ධාරාව මේ අග්‍ර අතර විභවාන්තරයට සමානුපාතික නැහැ. අග්‍ර අතර විභවාන්තරය නෙවෙයි අග්‍ර අතර ප්‍රතිරෝධයට සමානුපාතික නැහැ. ඒතර උත්ක්‍රමණය අග්‍ර අතර ප්‍රතිරෝධයට සමානුපාතික නැහැ. එන්නේ රේඛීය පරිමාණයක් නෙවෙයි. අපි තව ටිකකින් විභාග ගානක් හදනවා. එතකොට ඕක පැහැදිලි වෙයි තව. හරි. මේකත් ඇඳ ගන්න. ලකුණු කර ගන්න ඕක XYZ කියලා. දෙදස් දෙක හතරවෙනි ව්‍යුහගත රචනා ගැටලු. හරි. S ප්‍රතිරෝධයක් A මිලිමීටරයක් සහ E බැටරියක් X සහ Y ලක්ෂ හරහා රූපයේ තියෙන විදිහට සම්බන්ධ කරලා තියෙනවා. මෙතන S ප්‍රතිරෝධයක් මෙතන මිලිමීටරයක් ඊට පස්සේ මෙතන බැටරියක් කොහොම සම්බන්ධ කරලා තියෙනවා. හරි. මෙතන R ප්‍රතිරෝධයකුත් තියෙනවලු. අපි මේක S කියලා ගමු. මේ XY අග්‍ර. හරි. මිලිමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 25යිලු. මෙයා ඕම් 25ක් කියලා කියනවා. එහි පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාව 1 මිලි ඇම්පියර් කියලා කියනවා. ඒක අපි හිතේ තියාගමු. පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාව 1 මිලි ඇම්පියර්. හරි. පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාව 1 මිලි ඇම්පියර් කියලා කියනවා. ඔය විදිහට. දැන් බැටරියට වෝල්ට් 10ක විද්‍යුත් ගාමක බලයක් තියෙනවලු. නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවලු. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. පළවෙනි අවස්ථාව. R සමානයි 0 වෙන විට. R සමානයි 0යි කියන්නේ ඔන්න පළවෙනි අවස්ථාව. අර X හා Y අර කලින් අපි කිව්වේ A හා B ලුහුවත් එකට සම්බන්ධ කරනවා කියන්නේ ඒ වගේ කතන්දරයක්. R සමානයි 0 වෙන විට මිලිමීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වයි. R සමානයි 0යි කියන පුතේ මෙතන ප්‍රතිරෝධයක් නැහැ. මිලිමීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වනවා කියන්නේ පරිපතේ ගලන ධාරාව මිලි ඇම්පියර් 1යි. පරිපතේ ගලන මිලි ඇම්පියර් 1යි S ප්‍රතිරෝධයේ අගය සොයන්න කියලා කියනවා. පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාවට අනුරූප ධාරාවක් තමයි මෙතන මේ අග්‍රාතර ප්‍රතිරෝධයේ ශූන්‍ය වෙනකොට ඇමීටරය තුලින් කොහොමත් ගලන්නේ නැත්නම් ගැල්වනෝමීටරය තුලින් කොහොමත් ගලන්නේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාව.
එහෙනම් ධාරාව කියන්නේ එක වැඩි කිරීම 10 රින් 3 මුළු විද්‍යුත් ගාමක බලය බෙදීම මුළු විද්‍යුත් ගාමක බලය කීයද 10යි. මම කිව්වා සරල පරිපථ සඳහා මෙහෙම ගන්න කියලා. නැත්නම් කර්චොෆ් දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මුළු විද්‍යුත් ගාමක බලය බෙදීම මුළු ප්‍රතිරෝධය ඒ විදිහට එනවා. මෙතන ප්‍රතිරෝධය බිඳුවයි. මෙතනින් එනවා සුළු කරපුවාම 9975යි ඕම් කියලා. ඔන්න S වලාගේ 975යි ඕම්. හරි. ලියාගන්න එක. ලියාගන්න එක. 1975යි ඕම්. ඒකට අනුරූප පරිපථයක් මං ඇඳලා තියෙනවා උඩින්. හරි ඊට පස්සේ දෙවෙනි එකට යන්න. ඔබ R සමානයි බිඳුව අවස්ථාව ප්‍රායෝගිකව ලබා ගන්නේ කෙසේද කියලා අහනවා. හරි. R සමානයි බිඳුව අවස්ථාව ලබා ගන්නේ x හා y එකට සම්බන්ධ කිරීමෙන්. අපි ඒකට කියනවා ලුහුවත් කරනවා කියලා. x හා y ලුහුවත් කිරීමෙන්. හරි x හා y එකට සම්බන්ධ කිරීමෙන් එහෙම නැත්නම් x හා y ලුහුවත් කිරීමෙන්. එහෙම නැත්නම් x හා y ඝනකම් කම්බියකින් සම්බන්ධ කිරීමෙන්. හරි ලියන්න. x හා y එකට සම්බන්ධ කිරීමෙන් නැත්නම් x හා y ලුහුවත් කිරීමෙන් එහෙම නැත්නම් x හා y ඝනකම් කම්බියකින් සම්බන්ධ කිරීමෙන්. දෙවෙනි එක හරි. ඊට පස්සේ ඔන්න පළවෙනි එකේ x දෙක හරි. දැන් අපි දෙවෙනි එකට යන්. දෙවෙනි එකට යන්. R සමානයි අනන්තය වූ විට මිලිමීටරය හරහා ගලන ධාරාව කොපමණද කියලා අහනවා. R අනන්තයයි කියන්නේ ඉතින් මේ වයර් ගලවලානේ ධාරාවක් ගලන්නේ නැහැ. පළවෙනි එක ශූන්‍ය වේ. ඊට පස්සේ දෙවෙනි එක R සමානයි අනන්ත අවස්ථාව ප්‍රායෝගිකව ලබා ගන්නේ කෙසේද? කොහොමද x හා y විවෘතව තැබීමෙන් නැත්නම් සම්බන්ධ නොකර සිටීමෙන්. x හා y විවෘතව තැබීමෙන් එහෙම නැත්නම් සම්බන්ධ නොකර සිටීමෙන්.
හරි. හරි තුන්වෙනි අවස්ථාව බලන්නකෝ. තුන්වෙනි අවස්ථාව කියන්නේ ආර්හි කුමනාගයක් සඳහා පාත් සඳහා උත්ක්‍රමණ මිලිමීටරය මගින් පෙන්눔 කරයිද කියලා අහනවා. තුන්වෙනි එක. ආර්හි කුමනාගයක් සඳහා පාත් සඳහා උත්ක්‍රමණ මිලිමීටරය මගින් පෙන්눔 කරයිද කියලා අහනවා. පළවෙනි අවස්ථාව පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් හරි අඩක්. එතකොට දැන් ධාරාව කියන්නේ මුළු විද්‍යුත් ගාමක බලය බෙදීම මුළු ප්‍රතිරෝධයනේ. මුළු ප්‍රතිරෝධය කිව්වම ඇමීටරේ ප්‍රතිරෝධය 25යි. S වලගේ 9975යි. ඊට අමතරව මෙන්න මෙතන ප්‍රතිරෝධයක් දැන් දාන්න ඕන. දැම්මොත් තමයි අර උත්ක්‍රමණය අර්ධයක් වෙන්නේ. ඒක R. මුළු ධාරාව පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් හරි අඩක් කියන්නේ 1 මිලි ඇම්පියර වලින් භාගයක් 0.5 මිලි ඇම්පියර. E වලගේ 10යි. මෙතනින් එනවා 10 4 ධන R. හරි. එතන මෙතනින් එනවා මෙතන එනවා 20000ක් 20000යි 10000ක් එනවා. 10යි කිලෝ. හරි. 10යි කිලෝ ඕම් කියලා එනවා. හරිද? ඊළඟට පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් 4න් පංගුව. පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් 4න් පංගුව. ඊළඟ අවස්ථාව පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් 4න් පංගුවක් කියනකොට 0.25යි ගලන ධාරාව. 1 ඇම්පියර වලින් 4න් පංගුවක්. 0.25 මිලි ඇම්පියර. හරි. E කියන්නේ 10යි. මෙතනින් එනවා මේ දෙක එකතුව 10000 ධන R. මෙතන R එනවා මෙතනින් 30000ක් කියලා 30යි කිලෝ ඕම්. ඔය විදියට 30යි කිලෝ ඕම්. 30යි කිලෝ ඕම්. හරි. දැන් අර කොටුව තුල ඒවා ලකුණු කරන්න කියලා කියනවා. ඒ අගයන් කොටුව තුල ලකුණු කරන්නලු ප්‍රමාණය තියෙනවා මේ විදිහට. බිඳුව තියෙන තැන අනන්තය 1 මිලි ඇම්පියර් මෙතන ඊට අනුරූපව ප්‍රතිරෝධය බිඳුවයි. පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් හරිනකොට 10යි කිලෝ ඕම්. පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් අර්ධයක් වෙනකොට 30යි කිලෝ ඕම්. හරි. ලකුණු කරන්න එතන. ඊළඟට හතරේ පළවෙනි කොටස මෙම ඇමීටරයට සුදුසු සම්මත නමක් යෝජනා කරන්න. ඕම් මීටරය ඕම් මීටරය සම්මත නම ඕම් මීටරය අයිති වෙන නමක් නැහැනේ. හරි. ඊට පස්සේ අහනවා මිලිමීටරයේ පරිමාණය රේඛීයද? මිලිමීටරයේ රේඛීයයි. මිලිමීටරයේ රේඛීයයි. හැබැයි ඕම් මීටරයේ රේඛීය නැහැ. එහෙනම් පළවෙනි එක මිලිමීටරයේ පරිමාණය රේඛීයද? ඔව්. නැත්නම් රේඛීයයි කියලා ලියන්න. ප්‍රතිරෝධය මැනීම සඳහා භාවිතා ක්‍රමාංකනය කළ පරිමාණය රේඛීයද රේඛීය නොවේද? ප්‍රතිරෝධය මැනීම සඳහා ක්‍රමාංකනය කළ පරිමාණය රේඛීය නැහැ. හරි? රේඛීය නොවේ. හරි?
ඊළඟට ප්‍රතිරෝධය සමග ධාරාවේ විචලන වැඩි වෙන්න ධාරාව වෙනස් වෙනවා. දැන් උතන අපෙන් අහන්නේ ප්‍රතිරෝධය ධාරාව සමග විචලනය. ධාරාව වැඩි වෙන්න එනවා ප්‍රතිරෝධය අඩු වෙන්න ඕන. ධාරාව වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩු වෙන්න ඕන. ධාරාව ශූන්‍ය වෙනකොට ප්‍රතිරෝධය අනන්තයයි. මෙහෙම ස්පර්ශ වෙන්නේ නැහැ. ප්‍රතිරෝධය ශූන්‍ය වෙනකොට ධාරාව යම් මගයක් තිබ්බා. කීයද 1 මිලි ඇම්පියර්. ඔන්න ඔය විදිහට. මෙතන නම් ස්පර්ශ කරන්න එපා මොකද අනන්තයට යන්නේ. ඔය විදිහට වෙනස් වෙනවා.